හොඳයි. අපි දරුවනේ කතා කර කර ඉන්නේ මේ ගොවිපල් සතුන් වැඩි දියුණු කිරීමේ ක්‍රම පිළිබඳවයි. ඊට මොන වගේ දේවල්ද අපි කතා කළේ කියලා පොඩ්ඩක් මතක් කරගමු. අපි ඇත්තරම කතා කළේ සත්ත්ව පාලනය පිළිබඳවයි. සත්ත්ව පාලනය ගැන බොහෝම කෙටියෙන් කියනවා නම් ආර්ථික වූ නිෂ්පාදනයක් ලබා ගැනීමට තෝරාගත් ගොවිපල් සතුන් ඇති කිරීමේ ක්‍රියාවට අපි ඉතින් කියනවා සත්ත්ව පාලනය කියලා. එතකොට මේ අර්ථය ඇති කරන ගොවිපල් සතුන්ගේ නිෂ්පාදනය වැඩි කරගන්න එක තමයි අපට අවශ්‍ය වෙලා තියෙන්නේ. එතකොට දැනගන්න මේ ඇති කරන සතුන්ගේ නිෂ්පාදනය වැඩි කර ගැනීමට යෙදිය හැකි ප්‍රධාන උපක්‍රම කීපයක් ගැන කියවුණා. මෙතෙන්දි කිව්වා සතුන්ගෙන් ලබා ගන්නා නිෂ්පාදනය කියන්නේ කිසියම් ආකාරයක රූපානුදර්ශයක් කියලා. මෙන්න මේ රූපානුදර්ශය කියන සතුන් බාහිරින් පෙන්වු කරන රූපීය ලක්ෂණය ප්‍රධාන කරුණු දෙකක් මත රඳා පැවතුණා. එකක් තමයි සතුන්ගේ ප්‍රවේණික හැකියාව හෙවත් ප්‍රවේණි දර්ශය. අනික තමයි මේ සතුන්ගේ වටපිටාව හෙවත් පරිසරය. සතුන්ගේ ප්‍රවේණි දර්ශය කියලා කියන්නේ මේ සතුන්ගේ ප්‍රවේණික සංයුතියයි. පරිසරය කියලා කියන්නේ සතුන්ගේ වටපිටාවේ තියෙන තත්ත්වය. එහෙම නැත්නම් තව විදිහකින් කිව්වොත් අපි කරන සාත්තු ක්‍රියා. අපි ඉතින් ඒ නිසා සතුන්ට සාත්තු ක්‍රියා කරනවා. නිවාස ලබා දුන්නා, ආහාර ලබා දුන්නා, ජලය ලබා දුන්නා, ඉඩකඩ ලබා දුන්නා, එන්නත් කළා. මේ හැම දෙයක්ම කළාට ප්‍රවේණික සංයුතිය නැත්නම් ප්‍රවේණි දර්ශයේ කුමක්ද? ඒක පවතින මට්ටම මත සතුන්ගෙන් ලැබෙන නිෂ්පාදනයේ ගැටලුවක් තිබුණා. ඉතින් ඒ නිසා දැනගන්න සතුන් වැඩි දියුණු කිරීම යටතේ ප්‍රධාන වශයෙන්ම සලකා බැලුවේ සතුන්ගේ ප්‍රවේණි දර්ශය දියුණු කිරීම වුණා. සතුන් වැඩි දියුණු කිරීම යටතේ ප්‍රධාන වශයෙන්ම සලකා බලා තිබුණේ සතුන්ගේ ප්‍රවේණි දර්ශය වැඩි දියුණු කිරීම වුණා. ඉතින් මෙන්න මේ විදිහට සතුන්ගේ ප්‍රවේණි දර්ශය, ප්‍රවේණික සංයුතිය වැඩි දියුණු කිරීමට අපිට යොදා ගන්න පුළුවන් ක්‍රම තිබුණා. සමහර ඒවාට අපි කිව්වා නැත්නම් සමහර ක්‍රමවලට අපි කතා කරා මොකක්ද? සහ අභිචරණය කිව්වා. මේ ගැන තමයි අපි කතා කළේ. ඉතිරි ක්‍රමයට අපි කිව්වා දෙමුහුම් කිරීම කියලා. ඒ වගේම කිව්වා මේ සතුන්ගේ රූපානුදර්ශය දියුණු කිරීම යටතේ අපිට සමහර දේවල් ස්වභාවිකවම සිද්ධ වෙනවා, සමහර දේවල් කෘත්‍රිමව කරනවා. කෘත්‍රිමව කරන දේවල් තමයි මේ සතුන් දෙමුහුම් කිරීම නැත්නම් සතුන් සහ අභිජනනය අයත් වන සත්ව අභිජනනය යටතේ කතා කළේ. ස්වභාවිකවම අපිට පුළුවන් සතුන් සිංචනය කරන්න. හැබැයි ඒක ස්වභාවිකව කළාට ආරය තුල විශේෂ වර්ධනයක් වෙන්නේ නැහැ. ආරය තුල විශේෂ වර්ධනයක් ලබා ගන්න නම් කෘත්‍රිමව අපි සතුන් අභිජනනය කළ යුතුයි. මේදී සතුන් අභිජනනය කිරීමේ ක්‍රම දෙකක් ගැන කියුණා. එකක් සහ අභිජනනය. අපි කිව්වා ළමයි මේ සහ අභිජනනය කියන්නේ මොකක්ද? සමීප නෑසමදකම් තිබෙන සත්ව මාදිලි දෙකක් ප්‍රජනනයේ යෙදවීම කියලා. මේ සතුන් අතර යොදා ගන්න මාපියන් සහ අභිජනන මාපියන් වීමට නම් ඒගොල්ලන්ගේ මව හෝ පියා පොදු වෙන්න ඕන වුණා. හැබැයි පොඩි ප්‍රශ්නයක් අපි දැක්කා. අපි දිගින් දිගටම පරම්පරා ඔස්සේ සහ අභිජනනය කරගෙන යනකොට අපට හමු වුණු තත්වයක් තමයි පරම්පරා ඔස්සේ මොකක්ද උනේ? මේ සතුන්ගේ නිෂ්පාදන හැකියාව ක්‍රමානුකූලව පහළ යාමේ ප්‍රවණතාවක් තිබුණා. මෙන්න මේකට අපි කිව්වා සහ අභිජනන අවපාතනය කියලා. කාලීනව මේ හැකියාව පහළ ගියා. මේ තත්වයට අපි කිව්වා සහ අභිජනන අවපාතනය කියලා.
මෙන්න මේ හේතුව නිසා මේ සහ අභිජනනය සතුන් වැඩි දියුණු කිරීම සඳහා ඊතරම් හිතකර ක්‍රමයක් උනේ නැහැ. ඒ නිසා මේක අපි අත්‍යවශ්‍යම අවස්ථාවලදී විතරයි ළමයි සත්ව අභිජනනය යටතේ අනුගමනය කළේ. එහෙම නැත්නම් අපි මේ ක්‍රමය ගැන එච්චර උනන්දුවක් දක්වන්නේ නැති වුණා. එහෙනම් අපි ඊළඟට දැන් කතා කරන්න යන්නේ සතුන් අභිජනනය කිරීමට තියෙන දෙවන ක්‍රමයේ හෙවත් දෙමුහුම් කිරීම ගැනයි. අපි දැන් ඒ ගැන සලකා බලන්නයි යන්නේ. අපි කිව්වා දෙමුහුම් අභිජනනය නැත්නම් දෙමුහුම් කිරීම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා ක්‍රොස් බ්‍රීඩින් කියලා. ප්‍රවේණික වෙනස්කම් දක්වන සත්ත්ව මාදිලි දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් මොහොම් කරනවා. මෙතන තියෙන විශේෂ ලක්ෂණය තමයි අපි යොදා ගන්නා සත්ත්ව මාදිලි වල ප්‍රවේණික වෙනස්කම් තියෙන්න ඕන. ඒ කියන්නේ ප්‍රවේණික වශයෙන් මේගොල්ල එකිනෙකාට සමාන වෙන්න බෑ. මේගොල්ල ප්‍රවේණික වශයෙන් එකිනෙකාට වෙනස් ප්‍රභවයන්ගෙන් ඇවිල්ලා තියෙන්න ඕන. අපට කියන්න පුළුවන් ප්‍රවේණිකව එකිනෙකට වෙනස් ප්‍රභවයන් සහිත කියලා. නැත්තම් එකිනෙකට වෙනස් ලක්ෂණ සහිත වෙන්න ඕන. සත්ත්ව මාදිලි දෙකක් ප්‍රජනනයේ යෙදවීම. මේගොල්ල එක්කෙනාට එක්කෙනා ප්‍රවේණිකව වෙනස් වෙන්න ඕන. එතකොට දැනගන්න මේ දෙමුහුම් අභිජනනයේ සත්ත්ව පාලනය තුළ දෙමුහුම් අභිජනනයේ ප්‍රධාන අරමුණු නැත්තම් ඉලක්ක දෙකක් තියෙනවා. එකක් තමයි ළමයෝ යම් සත්ත්ව මාදිලියක් තුලට වෙනත් හිතකර ජාන ඇතුල් කරන්න. මෙහෙම ඉන්නවා නම් ළමයි සත්ත්ව මාදිලිය මේ සත්ත්ව මාදිලිය තුළට අපට අවශ්‍ය වෙලා තියෙනවා යම් යම් බාහිර ජාන ඇතුල් කරන්න. ඒවට අපි කියමු හිතකර ජාන කියලා. මේ වගේ ඇතුල් කරන්න බලාපොරොත්තු වෙනවා. දෙවැනි එක තමයි අපි කතා කරනවා වෙනම දෙමුහුම් දිරිය ඇති කිරීම. එහෙනම් අපි ඉස්සෙල්ලාම කියනවා එකිනෙකාට වෙනස් ලක්ෂණ තියෙන සත්ත්ව මාදිලි දෙකක් ප්‍රජනනයේ යෙදවීම දෙමුහුම් කිරීමයි නැත්නම් දෙමුහුම් අභිජනනයයි. මේකේ අරමුණු දෙකක් ගැන කතා කරනවා. එකක් තමයි යම් සත්ත්ව මාදිලියක් තුළට හිතකර ජානයක් හෝ ජාන ඇතුල් කරන එක. එහෙම නැත්නම් ආවේනික ලක්ෂණයක් හෝ දෙමුහුම් දිරිය ලබා ගන්න එක. අපි ඉස්සෙල්ලාම බලමු කොහොමද සත්ත්ව මාදිලියක් තුළට හිතකර ජානයක් හෝ ජාන ඇතුල් කරන්නේ කියලා. යම් සත්ත්ව මාදිලියක් තුළට හිතකර ජානයක් හෝ ජාන ඇතුල් කිරීම. දැන් එතෙන්දි වෙලා තියෙන අපි මේ කතා කරන අදාළ සත්ත්ව මාදිලිය තුළ ඒ හිතකර ජානේ නැහැ. නැත්තම් ඒ හිතකර ජාන නැහැ. අන්න ඒ වගේ වෙලාවට මොකක්ද අපි කරන්නේ? වෙනත් මාදිලියකින් වෙන කොහේ හරි ඉන්න ශාකයකින් සතෙක්ගෙන් එම ජානේ හෝ ජානේ අරගෙන ඇතුල් කරනවා. ඒකයි මම කිව්වේ මේ ඉන්නේ සලකා බලන සත්ත්ව මාදිලිය නම් අදාළ ජානේ හොයාගෙන එනවා ඊළඟට මේකට ඇතුල් කරනවා. ඉතින් මේක මේ පේන තරම් සරල ක්‍රියාවක් නෙමෙයි ඊට වඩා ගොඩක් සංකීර්ණ දෙයක්. එතකොට මේ හිතකර ජාන අපේ සලකන මාදිලියට ඇතුල් කිරීම යටතේ සතුන් දෙමුහුම් කිරීම ප්‍රධාන ආකාර තුනකට බෙදන්න පුළුවන්. ලක්ෂණ දියුණු කිරීමට දෙමුහුම් කිරීම, උසස් වර්ගයක් දක්වා වැඩි දියුණු කිරීම, එහෙම නැත්නම් නව සත්ත්ව වර්ග දියුණු කරන්න නැත්නම් බිහි කරගන්න දෙමුහුම් කරනවා. එහෙනම් මේ දෙමුහුම් කිරීම ප්‍රධාන ආකාර තුනයි. ලක්ෂණ දියුණු කරගන්න, උසස් වර්ගයක් ලබා ගන්න, නව වර්ග බිහි කරගන්න. ඉස්සෙල්ලම් බලන්න ලක්ෂණ දියුණු කිරීමට දෙමුහුම් කිරීම ඔකට සමහරු කියයි ස්ටෙපින් අප් කියලා.
එන්න ඉන්න කට්ටියගේ ලක්ෂණ දියුණු කරගන්න. යම් සත්ව මාදිලියක් කිසියම් එක් ලක්ෂණයකට දුර්වල බවක් දක්වයි නම් එය දියුණු කිරීමට දෙමුහුම් කරනවා. මෙහිදී පවතින සත්ව වර්ගයේ වෙනස් නොවේ. සිදු කරන්නේ දුර්වල ලක්ෂණ සහිත සතුන් එම ලක්ෂණයේ සඳහාම උසස්ව ලක්ෂණ තියෙන අයත් එක්ක ප්‍රජනනය යොදවනවා. මෙන්න මේවා එකක් හිතන්නකෝ. දැන් කිසියම් සත්ව මාදිලියක ඒ කියලා මාදිලියක් ඉන්නවා. ඒ කියන මාදිලියේ කට්ටිය අපි හිතමු කුකුලෙක් කියලා. ඒගොල්ලන්ගේ කට්ටිය අවුරුද්දට ලබා දෙන්නේ බිත්තර 200යි. මේක මදි. මේ ඒගේ නරක ලක්ෂණයක් තමයි එයාගේ પરම්පරාව 200යි හම්බ වෙන්නේ. මේ ඒ අයත් වෙන මාදිලියම අපි ගත්තොත් මොකක් හරි බ්‍රොයිල් මේ අපි හිතමු ලෙගෝන් මාදිලියක් කියලා. ඒකෙම තව සතෙක් ඉන්නවා. එයා තමයි B. එයාගේ પરම්පරාවෙන් ලබා දීලා තියෙනවා බිත්තර 300ක්. අපි එතකොට මේ B ගේ තියෙන හොඳ ලක්ෂණය ඒට දාන්න හිතාගෙන මොකද කරන්නේ? ඒ B සමග ප්‍රජනනය යොදවනවා. මේ සදා සාමාන්‍යයෙන් අපි යොදාගන්න මෙයාගේ පුං සතා අපට ලැබෙනවා C. මේ වැඩේ කරපුවාම අපට ලැබෙන උත්තරේ තමයි C. ඊළඟට C ගේ නිෂ්පාදනය ඒට වඩා වැඩි. මොකද B ගේ හොඳ ලක්ෂණය මෙයාට ආවා. තවත් උන්නම් මදි නම් ආපහු දිගටම අරන් යනවා. මෙන්න මේ වගේ යම් සලකා බලන ලක්ෂණයක් උසස් කරගන්න අපට දෙමුහුම් කරන්න පුළුවන්. ඒක තමයි මේ කරලා තියෙන්නේ. මෙතන කියනවා මෙහිදී පවතින සත්ව වර්ගයේ වෙනස් කරලා නැහැ. ඒ අයිති වෙන්නේ ලෙගෝන් වලට නම් අපි ගමු ඒ කියන්නේ වයිට් ලෙගෝන් නම් B කියන්නේත් දුඹුරු ලෙගෝන් හෙවත් බ්‍රවුන් ලෙගෝන් වෙනවා. වර්ග දෙකම ලෙගෝන්ස්ලා. සමාවෙන්න B කියන්නේත් මේ වයිට් ලෙගෝන් වෙනවා. බ්‍රවුන් ලෙගෝන් නෙමෙයි මෙයා. මෙයත් වයිට් ලෙගෝන්මයි. මොකද එකම වර්ගයමයි. මෙයා වයිට් ලෙගෝන් නම් මෙයත් වයිට් ලෙගෝන් බ්‍රවුන් ලෙගෝන් නම් හරියන්නේ නැහැ. මොකද බ්‍රවුන් ලෙගෝන් කියන්නේ වෙනම ප්‍රභේදයක්. මෙයා වයිට් ලෙගෝන් නම් මෙයත් වයිට් ලෙගෝන්. ලැබෙන සීත් එතකොට මොකද වෙන්නේ? වයිට් ලෙගෝන් තමයි. හැබැයි මොකද වෙලා තියෙන්නේ? ඒ වල නිෂ්පාදනය 200 නම් මේ B වලට ගත්ත බ්‍රවුන් ලෙගෝන් එහෙම නෙමෙයි. B වලට ගත්ත වයිට් ලෙගෝන් මාදිලිය 300ක් නම් ඒ B ගේ 300 බලපෑමෙන් C ගේ නිෂ්පාදනය මදක් ඉහළට යනවා. ඒකයි මේ කළා තියෙන්නේ. අන්න ඒ විදිහට අපිට පුළුවන් ළමයි කිසියම් ලක්ෂණයක් වැඩි දියුණු කිරීමට දුර්වල බවක් දක්වනවා නම් ඒක දියුණු කරන්නයි මේ කරලා තියෙන්නේ. මෙතෙන්දී යොදා ගන්න සත්ව වර්ගයේ වෙනස් කරලා නැහැ. ඒ වයිට් ලෙගෝන් නම් Bත් වයිට් ලෙගෝන්ම තමයි. සිදු කරන්නේ දුර්වල ලක්ෂණේ තියෙන කට්ටිය ඒ ලක්ෂණය උසස්ව තියෙන උසස්ව සහිත පුං සත්තු සමග මුහුම් කරනවා. මේ සඳහා යොදාගන්නේ පුං සතෙක්. හරිද? ඔන්න පළවෙනි දෙමුහුම් කිරීමේ ක්‍රමය. දෙවෙනි එක තමයි මෙහිදී කරනුවේ දැනට සිටින උසස් තත්වයක් දක්වා නැත්නම් උසස් වර්ගයක් දක්වා වැඩි කරන එක. මෙතෙන්දි කරන්නේ මොකක්ද? මෙහිදී කරනුවේ දැනට සිටින සත්ව වර්ගය වෙනත් ඉතා උසස් නිෂ්පාදන හැකියාවක් දක්වන සත්ව වර්ගයක් දක්වා මේකට අපි කියනවා උත්තරීතර වර්ගය හෙවත් අයිඩියල් බ්‍රීඩ් එක කියලා වැඩි දියුණු කරනවා. මෙතෙන්දී අපි කරන්නේ මුල් මාදිලියේ පුං සත්තු අයින් කරලා ඒ වෙනුවට තෝරාගත් උසස් මාදිලියේ පුං සත්තු ආදේශ කරන එකයි. දැන් බලන්න අර අපි මුලින්ම කතා කළ යම් ගහණයක් නැත්නම් යම් ලක්ෂණයක් දිනු කිරීමට අපි කියවනේ මේ විදිහට ලක්ෂණ වැඩි දියුණු කිරීමට දෙමුහුම් කරනවා කියලා.
ඒකෙදි එක වැදගත්කමක් තියෙනවා ළමයි එකම සත්ත්ව ප්‍රභේදයයි. මෙයා වයිට් ලෙගූන් නම් මෙයත් වයිට් ලෙගූන්. හැබැයි දැන් මේ දෙවනියට කතා කරන එකේදී අපි කරන්නේ උසස් වර්ගයක් දක්වා වැඩි දියුණු කිරීම. මෙතෙන්දී දැනට ඉන්න සත්ත්ව මාදිලිය හෙවත් සත්ත්ව ප්‍රභේදය ප්‍රජනනයේ යොදවන්නේ වෙනත් උසස් මාදිලියක් සමග. එම උසස් මාදිලියක් සමග ප්‍රජනනයේ යොදවලා ඒ උසස් සත්ත්ව මාදිලියේ තියෙන ලක්ෂණ ටික ටික අපිට අවශ්‍ය එක්කෙනාට ඇතුළු කරගන්නවා පරම්පරා කීපයක් ඔස්සේ. මේ බලන්න මෙතන යොදාගෙන තියෙනවා දේශීය ගව ප්‍රභේදය. එල් වලින් දක්වන්නේ දේශීය කියන එකයි. ඔබ දන්නවා ඇති ළමයි මේ එල් හිවත් දේශීය වශයෙන් අපට හමු වෙනවා නේද? බටුහරක් කියන මාදිලිය. එහෙම නැත්නම් කේප්ප කියන මාදිලිය. මේගොල්ලෝ නිෂ්පාදනයේ අඩු බොහොම නරක උදවිය. අපි ඒ වාගේ ලෝකල් බ්‍රීඩ් එකක් අරගෙන මේ ජේ කියලා කියන්නේ ජර්සි. ජර්සිත් එක්ක දෙමුහුම් කරනවා. දෙමුහුම් කරලා ක්‍රමානුකූලව දියුණු කරගෙන යනවා. මම මේක උදාහරණයක් ආපහු පෙන්නුවොත් එහෙම මේ බලන්න ළමයි මුලින්ම අපට හමුුණ තත්ත්වය. අපි එල් කියලා ගන්නෙ ලෝකල් හෙවත් දේශීය උදවිය. ජේ කියලා ගන්නෙ ජර්සි යුරෝපීය උදවිය. මට අවශ්‍ය වෙලා තියෙන්නේ පරම්පරා කීපයක් යනකොට මේ ලෝකලුත් මේ ජර්සි වගේ හොඳ මට්ටමකට ගේන්න. මම මේ සඳහා යොදාගන්නේ ජර්සි අයගේ පුංසතුන්. මෙන්න මම ඉස්සෙල්ලාම කරන වැඩේ ලෝකල් ඉන්නවා දෙමුහුම් කරනවා ජර්සිත් එක්ක. ලෝකල්ගේ ලක්ෂණේ මොකක්ද? මේ ලෝකල් කියන නරක ලක්ෂණ 100%ක්ම තියෙනවා. ජර්සිගේ තියෙනවා ජර්සි කියන උසස් ලක්ෂණ 100%ක්. හොඳ නිෂ්පාදනයක් ලබා දෙනවා. නිෂ්පාදනයේ ගුණාත්මය හොඳයි. සතාගේ වර්ධන වේගය වැඩි. ආහාර පරිවර්තන කාර්යක්ෂමතාව වැඩි. කිරිවල ගුණාත්මය වැඩි. ආදී වශයෙන් තියෙනවා. දැන් අපි ජේගේ හොඳ ලක්ෂණ එල්ට ගේන්න හිතාගෙන මේ දෙන්න ප්‍රජනනය යොදවනවා. මට ලැබෙනවා තමයි F1 පරම්පරාව. F1 පරම්පරාවේ ලෝකල් ලක්ෂණ කොච්චරද ළමයි? මේ තිබිච්ච 100න් 50ක් අයින් වෙනවා 50%යි. අනික් 50ම කාගේද? ජර්සිගේ. ඒ 50 එන්නේ මේ ජර්සිගේ 100න් භාගයක් වෙනවා. උන්න ජර්සිගේ 50යි. මම කරන වැඩි මේ F1 ආපහු දෙමුහුම් කරනවා ඊළඟ පරම්පරාවේදී ආයෙත් ජර්සි එක. මෙන්න ආයෙත් ජර්සි දැම්මා. මට ලැබෙනවා F2 පරම්පරාව. මේකේ දැන් ලෝකල් ලක්ෂණ කොච්චර තියෙනවද? මේ ලැබෙන F2. මේ ලෝකල් 100ක් තිබ්බා. මෙතනට එනකොට 50 වුණා. ඒකෙනුත් භාගයයි මෙහාට යන්නේ. ඒ කියන්නේ ලෝකල් 25යි තියෙන්නේ. ජර්සි ලක්ෂණ කොච්චරද? ඉතුරු 75ම ජර්සිනේ. කොහොමද ඒක වෙන්නේ ළමයි? මෙතන ජර්සි 50ක් ඉන්නවා. ඒකෙන් 25ක් එනවා. මෙතන ජර්සි 100යි. ඒකෙන් 50ක් එනවා. 25යි 50යි කීයද? 75යි. මම යාවත් ආපහු ජර්සි කියන වෙනත් විශේෂයේ සමග ප්‍රජනනය යොදවනවා. ලැබෙනවා F3. F3ගේ ලෝකල් තියෙන ළමයෝ මෙන්න මේ 25 නුත් භාගයයි 12.5යි. ජර්සි කොච්චරද? මෙතන 75ක් තියෙනවා. ඒ 75න් භාගයක් ලැබෙනවා කොච්චරක්ද? 37.5ක්. ඒ වගේ මෙතන තියෙනවා 100ක්. ඒකෙන් භාගයක් එනවා 50ක්. 50යි 37.5යි කොච්චරද ළමයෝ? 87.5ක් වෙනවා.
ආයෙත් ජර්සි එක. ජර්සිගේ ජර්සි ලක්ෂණ 100%යි. ලැබෙනවා F4. ලෝකල් ලැබෙන්නේ මේ 6.12.5න් භාග විතරයි. කොච්චරක්ද ළමයෝ? 6.25යි. ජර්සි කොච්චරද? මේ 50 100න් භාගේ 50ක් වෙනවා. මේ 88.5න් භාගයක් එකතු වෙනවා. අපට ලැබෙනවා 93.75ක්. ඔහොම පරම්පරා ඔස්සේ ඉස්සරහට යන්න යන්න නරක ලෝකල් හෙවත් දේශීය ලක්ෂණ අයින් වෙනවා. උසස් යුරෝපීය හෙවත් ජර්සි ලක්ෂණ එක්ක අහු වෙනවා. ඒක තමයි අපි යොදාගත්ත වැඩසටහන මෙහිදී. මෙන්න මෙහෙම දෙයක් වෙනවා. මෙතෙන්දි පරම්පරා 6ක් යනකොට නුමුහුම් තත්වයට ඊතා ආසන්න 98.3ක ලක්ෂණ සහිත දොහිතෘන් ලබා ගන්න පුළුවන්. හැබැයි කවදාවත් 100ක මේ උසස් ලක්ෂණ නැත්නම් යුරෝපීය ලක්ෂණ පමණක් තියෙන සත්ත්වය යොදා ගන්න නිපදවන්න බෑ. මොකද ටිකක් හරි දේශීය ලක්ෂණ තියෙනවා. හරිද? ඒ නිසා 99ක් හෝ 98.3කට වඩා ඉදිරියට යන්න බෑ මේක. දැන් බලන්න අපිට මේ නිසා සතුන්ගේ ප්‍රවේණික සංයුතිය මේ විදිහට වර්ධනය කරගන්න පුළුවන්. මේ වගේ උපක්‍රමයක් යොදවුවා. මේ තියෙන සත්ත්ව පරම්පරා ගණන නැත්නම් දෙමුහුම් පරම්පරා ගණන. y අක්ෂයේ තියෙනවා මේගොල්ලන්ගේ ලක්ෂණයට මොකද වෙන්නේ කියලා ළමයි. යුරෝපීය හෙවත් උසස් ලක්ෂණය ගැන කතා කරන්නේ. මොකද වෙන්නේ? මේ තියෙන දෙමුහුම් පරම්පරා 1 2 3 4 5 ආදි වශයෙන් ක්‍රමානුකූලව මොකද වෙන්නේ? මේ ලක්ෂණය පරම්පරාව ඔස්සේ වැඩි දියුණු වෙගෙන යනවා. හැබැයි කවදාවත් 100ක මට්ටමට එන්නේ නැහැ. එහෙම ලක්ෂණයක් තියෙනවා. 100ට ආසන්න වෙන්නේ ඊට අඩු වගයක් දක්වා මේක එන්න වැඩි වෙනවා පමණයි. හරිද? එහෙනම් මේ උදාහරණයක් දක්වලා තියෙනවා දේශීය ගවයින් ජර්සි සතුන් යොදාගෙන වැඩි දියුණු කිරීම. ඔන්න උදාහරණයක් යෝජනා වෙලා තියෙනවා. තුන්වෙනි එක තමයි නව සත්ත්ව වර්ග බිහි කර ගැනීම සඳහා දෙමුහුම් කරනවා. අපි ඉස්සෙල්ලම පළවෙනිව එක සතෙකුගේ ලක්ෂණේ වැඩි දියුණු කරන්න දෙමුහුම් කළා. ඒ වගේම සත්ත්ව වර්ගයක් වැඩි දියුණු කරන්න දෙමුහුම් කළා. දැන් මේ නව සත්ත්ව වර්ගයක් බිහි කරගන්නයි දෙමුහුම් කරන්නේ. මෙම දෙමුහුම් කිරීම තුළින් නව සත්ත්ව මාදිලි පවා නිපදවා ගන්න පුළුවන්. ඒක තමයි මේ කරලා තියෙන්නේ. මෙතෙන්දී කියනවා මෙහිදී යම් ප්‍රදේශයක හමු වන සතුන් එම ප්‍රදේශයේ භූගෝලීය හා අනෙකුත් සාධක සමග නොගැලපෙනවා නම් ඒගොල්ල දෙමුහුම් කරලා නව සත්ත්ව මාදිලියක් හදන්න පුළුවන් වඩා පරිසරයට ගැලපෙන. ඉන්න කට්ටිය හොඳ නැත්තම් ඒගොල්ලෝ මොකද ඝාතනය කරන්න. ඒගොල්ලන්ගේ තත්ත්වය වැඩි කරන්න පුළුවන්. ඒකයි මේ කරන්න හදන්නේ. උදාහරණයක් තමයි සුනන්දනී නම් ගව වර්ගය හදලා තියෙන්නේ මෙහෙම. මේ ඉන්දීය ජායා සතුන් යොදාගෙන තියෙනවා. බ්‍රවුන් ස්විස් කියන පුං සතුන් යොදාගෙන තියෙනවා. මේ තියෙන්නේ බ්‍රවුන් ස්විස් කියන පුං සතා. මේ ඉන්නේ ඉන්දීය ජායා සතා. මේ තියෙන්නේ ඒගොල්ලා පළවෙනි පරම්පරාව ආදි වශයෙන් ඉස්සරහට ඇවිල්ලා තමයි මේ සුනන්දනී කියන බ්‍රීඩ් එක ලබාගෙන තියෙන්නේ. මේ කළා තියෙන දෙමුහුම් කිරීම තමයි. අන්න ඒ නිසා අපිට පුළුවන් දෙමුහුම් කිරීම තුළින් නව සත්ත්ව මාදිලියක් දක්වාම ගමන් කරන්න. ඒක තමයි මේ ලැබිලා තියෙන්නේ. නව සත්ත්ව මාදිලියක් දක්වාම අපට වර්ධනය කරගන්න පුළුවන්.
මේ තියෙන්නේ තව එකක් ජර්සි ඉන්නවා සින්දි හෝ සයිවාල් සමග දෙමුහුම් කරලා ඔස්ට්‍රේලියන් මිල්කින් සීබු කියන මාදිලිය ලබාගෙන තියෙනවා. ෆ්‍රීෂියන් සයිවාල් සමග දෙමුහුම් කරලා ඔස්ට්‍රේලියන් ෆ්‍රීෂියන් සයිබෝ AFZ හදාගෙන තියෙනවා. ඊළඟට කතා වෙනවා අපිට මේ දෙමුහුම් කිරීමට අදාළව දෙමුහුම් දිරිය කියලා. මොකක්ද අපි දෙමුහුම් දිරිය කියලා කියන්නේ? තේරෙන විදිහට දෙමුහුම් කිව්වොත් දෙමුහුම් දිරිය කිව්වොත් මෙන්න මේ වාගේ එකක් තියෙන්නේ. හිතන්න මෙතන ඉන්නවා කැපිටල් A කියන මාදිලියක්. සතුන් කියලා ගන්නකො. කැපිටල් A කියන මාදිලිය වසරකට බිත්තර 200ක් දානවා. දෙමුහුම් කරනවා B කියන මාදිලියත් එක්ක. ඒගොල්ලෝ වසරකට බිත්තර 300ක් දානවා. මේ දෙන්න දෙමුහුම් කරපුවම අපට ලැබෙනවා කැපිටල් C කියන ගාණය. කැපිටල් C වල ලක්ෂණය තමයි A වලින් භාගයකුයි B වලින් භාගයකුයි ලක්ෂණය එනවා. එහෙනම් අපට කියන්න පුළුවන් කැපිටල් C සඳහා අපේක්ෂිත අගය කොච්චරද ළමයි? මේ 300න් භාගය 150යි 200න් භාගය 100යි. 150යි 100යි කියද ළමයෝ 250යි. නමුත් සත්‍ය වශයෙන්ම මෙයා පෙන්눔 කළොත් එහෙම ළමයෝ 350ක විභවයක්. මේ 250යි 350 අතර තියෙන පරතරය 100යි. මෙන්න මේ 100 දෙමුහුම් දිරිය වෙනවා. මොකද අපේක්ෂිතගේ 250ක් වුණාට ඇත්තටම පෙන්눔 කළා තියෙනවා 350ක්. එහෙනම් මේ සත්‍ය හා අපේක්ෂිතගේ අතර පරතරය විස්තර කරන්න දෙමුහුම් දිරියමයි. එකයි අපි කිව්වේ. යම් සත්ව දෙමුහුමකදී මව හා පියාගේ හැකියාවන් මත දුහිතෘ ජීවියාට ලැබෙයි අපේක්ෂිත හැකියාවට අතිරේක වශයෙන් පෙන්눔 කරන්නා වූ හැකියාව. මේක තමයි දෙමුහුම් දිරිය කියලා අපි අර්ථ දක්වන්නේ. right. ඒව නැත්තම් කියන්න පුළුවන් දෙමුහුම් දිරිය කියන්නේ ජනකයින්ගේ සාමාන්‍ය නිෂ්පාදනයට ජනකයින් කියන්නේ මව්පියන්ගේ සාමාන්‍ය නිෂ්පාදනයට වඩා ජනිතයින්ගේ නැත්තම් ලැබෙන දුහිතෘන්ගේ නැත්තම් ලැබෙන දරුවන්ගේ සාමාන්‍ය නිෂ්පාදනය වැඩි වෙලා තියෙනවා. මෙව දෙමුහුම් දිරිය යනු සතුන්ගේ මස් කිරි බිත්තර නිෂ්පාදනයේ වැනි ප්‍රමාණාත්මක ලක්ෂණ වලට මෙන්ම සතුන්ගේ රෝග හා පලිබෝධ ප්‍රතිරෝධතාව සඳහා පාංශු පාරිසරික කටුකොතක් දරා ගන්නටත් භාවිතා කළ හැකි දෙයක්. දැනගන්න මේ දෙමුහුම් දිරිය කියන එක මේ සතුන්ගේ නිෂ්පාදන වලට විතරක් නෙමෙයි සතුන්ගේ රෝග හා පලිබෝධ ප්‍රතිරෝධතාවට පාරිසරික කටුකොතක් දැරීම වැනි ගුණාංග බොහෝමයකට මේ දෙමුහුම් දිරිය දායක වෙනවා. අනික තමයි දැනගන්න දෙමුහුම් දිරිය කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන තත්වයක් හෙවත් ආවේනික තත්වයක් නෙමෙයි. අනික තමයි මේ ජාන විෂම යෝගී වීම නිසා තමයි මේ දෙමුහුම් දිරිය ඇති වෙන්නේ. දැනගන්න උපරිම දෙමුහුම් දිරියක් ඇති වෙන්නේ උපරිමව ජාන විෂම යෝගතාවක් සහිත F2 පරම්පරාවේ ඉස්සරහට යනකොට මේක ක්‍රමානුකූලව අඩු වෙනවා. ඒ කියන්නේ අපි නිකමට ගත්තොත් A කියලා මාදිලියක් ඉන්නවා B කියලා මාදිලියක් ඉන්නවා C කියලා ඉන්නවා. දැනගන්න එතකොට උපරිම දෙමුහුම් දිරියක් ලබා ගන්න නම් මේ දෙන්න අතර ඥාන විෂම යෝගීතාවක් තියෙන්න ඕන.
ඒතර ඒගේ ලක්ෂණ වලින් භාගයයි බීගේ ලක්ෂණ වලින් භාගයයි ආපුවම ගණන් සුළු කරපුවාම තමයි මේකට භාගයට වැඩි මේක උපරිම දෙමුහුම් දිරියක් ලබා ගන්න තියෙන බව පේන්නේ. හැබැයි දැනගන්න උපරිම දෙමුහුම් දිරියක් පළවෙනි පරම්පරාවල තිබුණාට පරම්පරාව ඔස්සේ ක්‍රමානුකූලව ගමන් කරගෙන යද්දි මොකද වෙන්නේ? මේ දෙමුහුම් දිරිය පිරිහි යනවා. ඒක මතක තියාගන්න. මුලින් ඉහළා ගයක් තිබුණාට දිගින් දිගටම ගමන් කිරීමේදී ක්‍රමානුකූලව දෙමුහුම් දිරිය පිරිහෙමින් යනවා. මේ තියෙන්නේ ඒක තමයි දක්වලා තියෙන්නේ. පරම්පරා ඔස්සේ දෙමුහුම් දිරිය පිරිහෙමින් යන ආකාරය කියන්න පුළුවන්. පරම්පරා ඔස්සේ දෙමුහුම් දිරිය පහළ යමින් තිබීම තමයි මේ දක්වලා තියෙන්නේ. එන්න එන්න අඩු වෙනවා. ඒකයි අපි කියන්නේ F1 පරම්පරාව පුළුවන් තරම් යොදා ගන්න කියලා. උපරිම දෙමුහුම් දිරියක් තියෙන නිසා. මොනවද එහෙනම් මේ විදිහට අපි දෙමුහුම් කරපුවාම අපට ලබා ගන්න පුළුවන් වාසිය? පළවෙනි වාසිය තමයි දෙමුහුම් දිරිය ලැබෙන. ළමයි දැනගන්න මේ දෙමුහුම් දිරියට සමහරු ඉංග්‍රීසියෙන් කියනවා හයිබ්‍රිඩ් විගර් කියලා. මේ හයිබ්‍රිඩ් විගර් එකේවත් දෙමුහුම් දිරියක් ලබා ගන්න පුළුවන්. එතකොට දෙමුහුම් කිරීම මගින් අපේ සතුන්ගෙන් ලැබෙන නිෂ්පාදනයේ ගුණාත්මයයි ප්‍රමාණාත්මයයි දෙකම වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම දැනගන්න මේ මගින් ලැබුණු සතුන් පාරිසරික කටුක තත්වයන්ට වඩා හොඳින් උරොත්තු දෙනවා. දැනගන්න මෙමගින් ලැබෙන සතුන් රෝග පලිබෝධ වලට වඩා ප්‍රතිචාර දක්වනවා නැත්නම් වඩා හොඳින් ප්‍රතිරෝධී වෙනවා. දෙමුහුම් කිරීම මගින් හටගත් ශාකයකට ලේසියෙන් රෝග හැදෙන්නේ සතෙකුට රෝග ඇති වෙන්නේ. එතකොට දැනගන්න සමහර සත්ත්ව මාදිලි ඉන්නවා ඒගොල්ලන්ට පොදු රෝග හානි තියෙනවා. නමුත් දෙමුහුම් කරපුවාම මේ පොදු රෝග හානි වලින් බේරෙන්න පුළුවන් වෙනවා. දැන් මෙතෙන්දී අර අපි මුලින් කතා කරපු සහාභිජනනයේදී වගේ ජානපත සමයෝගී වීමෙන් මාරක විකෘති ඇතිවීමේ අවදානමක් නැහැ. දැනගන්න මේ දෙමුහුම් කිරීමට අලුත් මේ ප්‍රභේද හදන්න ගියාම යුරෝපීය මාදිලි වලට හුඟක් දුරට සමාන සත්තු මේ ලෝකල් සතුන් පාවිච්චි කරලා පරම්පරා කීපයකින් ගන්න පුළුවන්. දැනගන්න දෙමුහුම් කිරීමේ අවාසි තියෙනවා. දැන් මේ දෙමුහුම් කිරීම සඳහා අපි විශේෂ පුන් සතුන් තෝරගන්න ඕන. අර ගොවිපලේ ඉන්න ආඹු සංවාසයට දායක වන සත්තු යොදාගෙන හරියන්නේ නැහැ. ඉතින් අපිට මේ වගේ සත්තු සපයා ගන්න වෙනවා. අනික තමයි දෙමුහුම් කිරීමේදී අපිට විවිධ ආකාර වලින් සත්තු ලැබෙනවා. එතකොට මේගොල්ලන්ගේ අතීත තොරතුරු අතීත නිෂ්පාදනය කොහොමද කියලා හොයාගන්න අමාරුයි. මොකද අපි දෙමුහුම් කිරීමක් කරන්න කල්පනා කරපුවම වෙනත් ගොවිපල් වලින් පවා හොඳ සතුන් ඉන්න බව දැනගන්න හම්බ වෙනවා දෙමුහුම් කරන්න. නමුත් ඒගොල්ලන්ගේ අතීත චර්යා සටහන් අපි ළඟ නැති එක ගැටලුවක් වෙනවා. එතකොට මේකේ වාර්තා තියාගන්න ගියාම අසාර්ථකයි. දැනගන්න මේ දෙමුහුම් කරපු සතුන් ඇති කරන එක ටිකක් සංකීර්ණ දෙයක්. මේ නිසා ගොවිපලේ වෙනත් පාලන කටයුතු අභාවයට යනවා. එතකොට සතුන් දෙමුහුම් කිරීමෙන් ලක්ෂණ දියුණු කරන්න යද්දී ගවයන් වැනි සතුන්ට මේ සඳහා දිගු කාලයක් ගත වෙනවා. ඒකට හේතුව ගවයෙකුගේ පරම්පරා අන්තරය නැත්නම් එක පරම්පරාවකින් තව පරම්පරාවකට යන්න ටිකක් වැඩි කාලයක් යනවා. ඒකයි හේතුව. ඒ වගේම සත්තු වැඩි කරගෙන යද්දී ඒකේ සීමාවන් තියෙනවා. අනික තමයි පරම්පරා කීයක් ගියත් 100% පියෝ කට්ටිය හම්බෙන්නේ නැහැ.
එතකොට මේ යටතේ අපට හමු වන සිද්ධියක් තමයි මේ දෙමුහුම් කිරීමට අදාළව පරම්පරා අන්තරය එහෙම නැත්නම් ජෙනරේෂන් ගැප් නැත්නම් ජෙනරේෂන් ඉන්ටර්වල් කියලාත් කියනවා. පරම්පරා අන්තරය යනු යම් සත්ත්ව විශේෂයක අනුයාත පරම්පරා දෙකක් අතර ඇති කාල පරාසයයි. එක සත්ත්ව පරම්පරාවක් ඉන්නවා. ඒගොල්ලා මියාවෙන් පස්සේ එතනට වෙනත් අර ජාතියේම සත්ත්ව පරම්පරාවක්. එතකොට කලින් කට්ටිය වෙනුවට මේගොල්ලෝ එන්න ගත වෙච්ච කාලයට අපි කියනවා පරම්පරා අන්තරය කියලා. එතකොට මේක සත්ත්ව විශේෂයේ මත වෙනස් වෙනවා. සත්තුන්ගේ මොකක්ද විශේෂය කියන්නේ ඒකට අනුව පරම්පරා අන්තරය වෙනස් වෙනවා. මේ අපි දක්වලා තියෙනවා වැදගත් සත්ත්ව විශේෂ කීපයක පරම්පරා අන්තරයන්ගේ දික. ගවයාගේ අවුරුදු 4යි 5යි, බැටළුවගේ 2යි 3යි, එළුවගේ අවුරුදු 2යි 3යි, හැබැයි ඌරගේ අවුරුදු 2යි 2.5යි දක්වා පරම්පරා අන්තරයන් වෙනස් වෙනවා. එහෙනම් ඔය කිව්ව විදිහට අපට මොනවද ගවයින් සඳහා යොදා ගන්න පුළුවන් අභිජන්‍ය වැඩසටහන ප්‍රායෝගිකව. ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. විකල්ප දෙමුහුම, එහෙම නැත්නම් වට මාරු දෙමුහුම, එහෙම නැත්නම් ආරය උසස් කිරීම කියලා. මෙන්න ගවයින් සඳහා යෙදිය හැකි ප්‍රධාන දෙමුහුම් ක්‍රම තුනයි. විකල්ප දෙමුහුම, වට මාරු දෙමුහුම, ආරය උසස් කිරීමේ දෙමුහුම. විකල්ප දෙමුහුම කියන්නේ මෙහිදී උසස් මාදිලි දෙකක් භාවිතා කරන අතර දොහිතෘ පරම්පරා මාරුවෙන් මාරුවට එක් එක් උසස් පරම්පරාවක් සමග ප්‍රජනනය යොදවනවා. A කියලා මාදිලියක් ඉන්නවා. B කියලා මාදිලියක් ඉන්නවා. මේ වගේ මොකද කරලා තියෙන්නේ? ලැබෙනවා F1 කියන මාදිලිය. F1 ඊළඟට මොකද කරලා තියෙන්නේ? අපි කතා කරන මේ ලක්ෂණය මත අපි කතා කරන්නේ විකල්ප දෙමුහුමක් නිසා සත් දෙන්නෙක් ඉන්නවනේ. F1 තව එක්කෙනෙක් එක්ක ප්‍රජනනය යොදවනවා. F1 තවත් උසස් එක්කෙනෙක් එක්ක ගපුවාම F2 හම්බ වෙනවා. එයා ආපහු වෙන උසස් එක්කෙනෙක් එක්ක. මෙහෙමයි යන්නේ ළමයි යෝග. මෙන්න උසස් ප්‍රභේද C උසස් ප්‍රභේදයක් D උසස් ප්‍රභේදයක්. දැන් මෙතන යොදා ගන්නවා කිව්වේ වටමාරුවක් නේ කියන්නේ උසස් ප්‍රභේද දෙකක් ඉන්නවා. A හා B දෙමුහුම් කරලා C ලබා ගන්න අතර එයා දානවා මෙන්න මෙතනට. කායකද ලැබෙන එක්කෙනා. අපිට ලැබෙනවා නම් C කියන එක්කෙනා අපිට එයාව පුළුවන් D කියන ප්‍රභේදයත් එක්ක දාන්න. මේදී ඇත්තටම අපි උසස් ප්‍රභේද වශයෙන් ගත්තේ මෙතන C හන්ද අපි මෙයාට වෙන නමක් දාමු. මෙයාට F1 කියලා දාමු. මෙහෙම කරන්නකො. A හා B ප්‍රජනනය යොදවනවා අපට ලැබෙනවා F1 පරම්පරාව. එයා ප්‍රජනනය යොදවනවා මෙතන අපි අකුරු පොඩ්ඩක් වෙනස් කරගමුකෝ ළමයෝ. මේ විදිහට දැන් මාරුවෙන් මාරුවට දෙන්නෙක් නේ ගන්න ඕන ළමයි අපි. මෙතන උසස් ප්‍රභේද වශයෙන් මම සලකනවා අපි හිතමු උසස් ප්‍රභේද C හා D ගමු. උසස් ප්‍රභේද සමානයි C1 අනික D. A හා B කියන දෙන්න අපිට කොහොමත් ඒගොල්ල අපේ සාමාන්‍ය සත්තු දෙන්නෙක් දෙමුහුම් කරපුවාම ලැබෙනවා F1. F1 ප්‍රජනනය යොදවනවා එක උසස් එක්කෙනෙක් වන C1. ලැබෙනවා F2. ලැබෙනවා F2. ආය ප්‍රජනනය යොදවනවා අනෙක් උසස් පුද්ගලයා D1.
ලැබෙනවා F3. එයා ආයෙත් දාන්නේ C1. ඔන්න ඔහොම ඕකට අපි කියනවා අපිට පුළුවන් ඔය වගේ මේ විදිහට ශාක මාදිලියේ පවතින ලක්ෂණ වැඩි දියුණු කරන්න පේනවාද මේ A B මම වෙන අකුරු යොදාගත්තේ එහෙම කරගෙන යනවා. ඒ නිසා මාරුවෙන් මාරුවට A වෙනුවට විකල්පයක් වශයෙන් B දානවා B වෙනුවට විකල්පයක් වශයෙන් A දානවා පරම්පරාවෙන් පරම්පරාවට. ඒ නිසා මේකට අපි කියනවා විකල්ප දෙමුහුම කියලා. මේදී උසස් මාදිලි දෙකක් භාවිතා කරන අතර දොහිතෘ පරම්පරා මාරුවෙන් මාරුවට එක් උසස් පරම්පරාවක් සමග ප්‍රජනනය යොදවලා තියෙනවා. ඔන්න එහෙනම් එක උපක්‍රමයක් තමයි විකල්ප දෙමුහුම. තව එකක් අපි දාගෙන තියෙනවා වටමාරු දෙමුහුම. මේකත් ටිකක් දුරට විකල්ප දෙමුහුමට සමානයි. හැබැයි මෙහිදී අපි ප්‍රභේද කීපයක් තෝරගන්නවා. ABC කියලා ප්‍රභේද කීපයක් තෝරගෙන මාරුවෙන් මාරුවට ඒගොල්ලන්ගේ ලක්ෂණ ඔක්කොම යොදා ගන්නවා අපට අවශ්‍ය එක්කෙනාට. හිතන්නකෝ ආමිදර මහින්දර මේ ඉන්නේ ලෝකල් මේ ඉන්නේ ABC කියන උසස්. මම ඉස්සෙල්ලම කරන්නේ මේ ලෝකල් අරගෙන මෙතෙන්දිම A සමග ප්‍රජනනය යොදවනවා. මට ලැබෙනවා F1. එයා B සමග ප්‍රජනනය යොදවනවා. මට ලැබෙනවා F2. එයා ආපහු C සමග F3. එයා කා එක්කද ආපහු A එක්ක F4 B එක්ක ආදී වශයෙන් මේක දිගටම යනවා. එතකොට මාරු කර සැරින් සැර යොදා ගන්න හන්දයි මේකට අපි වටමාරු දෙමුහුම අභිජනනය කියන්නේ. අපි මීට කලින් කතා කළේ සත්ත්ව ප්‍රභේද දෙකක් යොදාගත්ත හන්දා විකල්ප කිව්වා. මේකට තුනක් යොදාගත්ත හන්දා වටමාරු දෙමුහුම් කිරීම කිව්වා. මේ කරලා තියෙන්නේ ඒක තමයි. තුන්වෙනි එක තමයි ආර්ය උසස් කිරීම. දේශීය නොදියුණු ගව ප්‍රභේදයක් අරගෙන දිගටම උසස් යුරෝපීය ප්‍රභේදයක් එක්ක ප්‍රජනනය කරලා මොකද කරන්නේ? උසස් ප්‍රභේදයේ ලක්ෂණ දේශීය සත්වයාට යොදාගෙන තියෙනවා. මේ බලන්න දේශීය 100යි එයාගේ යුරෝපීය 100යි. එතකොට 200යි. අපට ලැබෙනවා F1. F1 ආපහු අපි ඊත් එක්ක කරපුවාම ලෝකල් 50ක් වෙනවා. E 25ක් වෙනවා. දැන් මේ කරලා තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක් මම මෙතන කරලා පෙන්නන්නම් එහෙම. මේකට කියන්නේ ආර්ය උසස් කිරීම කියලා නම් බලාගත්තානේ. අපි ඉස්සෙල්ලම ගන්නවා ලෝකල් සත්වය. එයා ජර්සි කියන යුරෝපීය කෙනත් එක දෙමුහුම් කරනවා. ලැබෙනවා F2. මෙයා ආපහු F1 ලැබෙන්නේ. මේදි ලැබෙන්නේ අපිට F1. මොකද මේ පළවෙනි පරම්පරාවෙන් තමයි F2 කියන්නේ දෙවෙනි පරම්පරාවට. මේක ඇත්තටම පළවෙනි පරම්පරාව නිසා අපි සලකන්නේ F1 පරම්පරාව කියලයි. අපට ලැබෙනවා F1 පරම්පරාව. මෙයා ආපහු ජර්සි එක දානවා. ඔන්න දැන් ලැබෙනවා F2. ආපහු ජර්සි එක ලැබෙනවා F3. මේ විදිහට මොකද අපි කරන්නේ? එන්න මේ යොදාගත් ලෝකල් එක්කෙනාගේ ලක්ෂණය උසස් කරනවා වැඩි දියුණු කරනවා. මේකට අපි කියනවා ආර්ය උසස් කිරීම කියලා. එන්න ජේසි කියන උසස් ප්‍රභේදය නැත්නම් යුරෝපීය ප්‍රභේදයක් යොදාගෙන දේශීය ප්‍රභේදයේ සත්වයාගේ තත්ත්වය උසස් කරගෙන යන්නේක තමයි මේ කලේ. එතකොට පරම්පරා 7ක් විතර යනකොට අපට යුරෝපීය තත්වයට බොහෝ දුරට සමාන සත්ව ලැබෙනවා. නමුත් කවදාවත් 100%ක්ම නොමුහුම් යුරෝපීය සත්ව ලැබෙන්නේ නැහැ. මේ ලැබෙන සතුන්ගේ ටිකක් හරි
යම් ප්‍රතිශතයක් දේශීය ලක්ෂණ තියෙනවා. එහෙනම් අපි දැනගන්න ඕන ශ්‍රී ලංකාවේ මොනවද යොදා ගන්න සත්ව අභිජනන ප්‍රතිපත්ති කියලා. ශ්‍රී ලංකාවේ සතුන් අභිජනනය කිරීමට රජය අනුගමනය කරන වැඩසටහන තමයි මේ දක්වලා තියෙන්නේ. මෙතන කියලා තියෙනවා සතුන් අභිජනනයේ සඳහා රජය විසින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල. මේ සඳහා දායක වන්නේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව. දැනගන්න මේකට උසස් තත්ත්වයේ පුංසත්ව අවශ්‍ය වීම ඒ වගේම පුළුල් ලෙස සංවිධානය වෙන්න ඕන හන්දා මේකට පුද්ගලිකංශය ඉදිරිපත් වෙලා නැහැ. මොකද මේකට වියදම් යනවා විතරයි ලාභයක් නැති නිසා මේක තවමත් ඇදගෙන යන්නේ රජයම. මේ යටතේ යුරෝපීය සත්තු ආනයනය කරන්න ගියාම ලොකු වියදමක් අවශ්‍ය වෙන්න පුළුවන් කිව්ව නිසා ඒගොල්ලන්ගේ ප්‍රවේණි පදාර්ථ අධිශීත ශුක්‍රාණු අරගෙන පුං සතුන් නැත්තම් යෝග්‍ය සතුන් බෝ කරගන්න. පුං සතුන් වෙන්න ඕනේ. මොකද පිට රටින් සත්තු ගේන්න ගියාම ලොකු වියදමක් යනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ ප්‍රවේණි පදාර්ථේවත් ශුක්‍රාණු ගෙනල්ලා මේ විදිහට බෝ කරගන්නයි කල්පනාව. තවද මේ යටතේ එක් එක් දේශගුණ හා සත්ත්ව පාලන කලාපවලට ගැලපෙන සත්ත්ව ප්‍රභේද රජය විසින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේ තියෙන්නේ අපි දෙමුහුම් අභිජනනය මගින් ලබාගත් සත්තු ඇති කිරීමට යෝග්‍ය තත්ත්වයන් හා ප්‍රදේශ දේශගුණ කලාප තුනයි වියලි කලාපය, උඩරට කලාපය, පහතරට තෙත් කලාපය. මේ ඉන්නේ දෙමුහුම් දාන්න පුළුවන් අය වියලි කලාපයට ජර්සි, සහිවාල්, සින්දි, මුරා, නිල් රවි. උඩරට පුළුවන් ෆ්‍රිෂියන්, ජර්සි, අයර්ෂයර් වැනි යුරෝපීය ගව වර්ග දාන්න. තෙත් කලාපයට පුළුවන් සහිවාල්, ජර්සි, ෆ්‍රීෂියන් වැනි ගව වර්ග දාගන්න. හරිද? ඔන්න මේ විදිහට තමයි කියන්නේ ගොවියාට කොහෙද ඔබගේ කලාපේ මෙන්න මේ වාගේ ගවයින් තමයි ඔබට ගැලපෙන්නේ කියලා නිර්දේශ ලබා දෙනවා. මතක තියාගන්න ඒක. ඊළඟට කඳුරට කලාපයට සියුම් ක්‍රමයේ යොදා ගන්නවා. මේ තියෙන ප්‍රතිපත්තිය දැනට සිටින දේශීය හෝ දෙමුහුම් ගවයින් අකණ්ඩව යුරෝපීය වර්ග සමග අභිජනනය කරනවා. ඒ කියන්නේ දේශීය සතුන්ගෙන් හොඳ නිෂ්පාදනයක් ගන්නයි කල්පනාව. ඊළඟට නිදලි ක්‍රමය යුරෝපීය රුධිර මට්ටම 50% පවතිනසේ දැනට සිටින ගවයින් හා යුරෝපීය සතුන් අභිජනනය කරනවා. ඒතර මේගොල්ලන්ගේ රුධිර මට්ටම 50%ක තියා ගන්නවා නිදලි ක්‍රමය යටතේ. ඊළඟට මැද රටේ සියුම් පාලන ක්‍රමය යටතේ දැනට සිටින ගවයින් යුරෝපීය රුධිර මට්ටම 75%ක් දක්වා වැඩි වෙන්න සලස්වන්න පුළුවන්. නිදලි ක්‍රමයේ ගත්තාම යුරෝපීය රුධිර මට්ටම 50%ක් වන තෙක් වැඩ කරගෙන යන්න පුළුවන්. රයිට් 50% ඉක්මවා ගියොත් අහිතකර තත්ත්ව ඇති වෙලා ඇතිවන සතුන්ට පාරිසරික පීඩාවක් හෙවත් විඩාවක් ඇති වෙන්න පුළුවන්. යාපනයේ කලාපයේ විශේෂ කලාපයක් වෙනවා සියුම් ක්‍රමයට හදද්දී යුරෝපීය ගව වර්ග සමග දේශීය සතුන් අභිජනනය කරන්න පුළුවන්. යුරෝපීය රුධිර මට්ටම 75% දක්වා ගියා වුණත් ගැටලුවක් නැහැ. මොකද හොඳ ලක්ෂණ ලැබෙනවා. නිදලි ක්‍රමේදී යාපනයේට 50% දක්වා යුරෝපීය රුධිර මට්ටම තමයි තියාගන්න වෙන්නේ. මොකද යාපන ප්‍රදේශයේ සාර්ථකව ගව පාලනය කරනවා මේ ඉන්දීය බලපෑම මත. පහතරට තෙතුත් සියුම් නිදලි ක්‍රම දක්වලා තියෙනවා අපි. පොල් ත්‍රිකෝණයේත් සියුම් ක්‍රමයට නිදල් ක්‍රමයටයි තෘණ වගා කරන්න පුළුවන්. ඒ සඳහා අපට විශේෂ තෘණ වර්ග යොදා ගන්න වෙනවා සෙවණට ඔරොත්තු දෙනීම. එතකොට දැනගන්න අපි කිසියම් අවස්ථාවක ශාක අභිජනනයක් කරනවා නම් ඒ අභිජනනය සඳහා යෝග්‍ය සත්තු මෙයා හොඳයි කියලා තෝරගන්න එපායි. අන්න ඒ වැඩේ අපට කරලා දෙන්නේ වරණය කියන ක්‍රියාව මගින්. යෝග්‍ය දෙමව්පියන් තෝරගන්නකොට යොදා ගන්න ලක්ෂණයක් තමයි වරණය හෙවත් සිලෙක්ෂන්. කියලා තියෙනවා සත්ව ගහණයක නුසුසු ආවේනික ලක්ෂණ පෙන්වන සතුන් එම රැළෙන් ඉවත් කර පිටලාලා අදාළ උසස් ලක්ෂණයේ පමණක් දක්වන සතුන් ඊළඟ පරම්පරාවට යොදා ගන්න කියනවා. මෙන්න මේක හරි වැදගත් වෙනවා
වර්ණය කියලා මෙතන අදහස් කරන්නේ ඒ වගේ දෙයක්. ප්‍රජනන යොදා ගන්නත් කට්ටිය අයින් කරන්න. නැත්නම් ඒගොල්ලෝ අදාළ වෙන්නේ නැහැ. හොඳ කට්ටිය විතරක් ප්‍රජනනයේට යොදා ගන්න කියන එකයි මේ කියලා තියෙන්නේ. එතකොට වර්ණ ආධාරක කියලා කියන්නේ සතුන් වර්ණය කිරීමට අදාළ තොරතුරු හොයාගන්න වැදගත් වන ලේඛන වෙනවා. එකක් තමයි ප්‍රධාන ආකාර 4ක් වෙනවා මේ වගේ ලේඛන නැත්තම් මාර්ග. එකක් තමයි නිෂ්පාදන වාර්තා. සතුන් ලබා දීපු නිෂ්පාදනයේ මනින්න පුළුවන්. හොඳ නිෂ්පාදනයක් තියෙනවා නම් විතරක් අපිට ගොවිපලකට ගිහිල්ලා අභිජන්‍යයට යොදා ගන්න පුළුවන්. අනික තමයි පෙළපත් වාර්තා. මේක සතුන්ට වඩා ඔය සුනකයින් සම්බන්ධව යොදා ගන්න එකක්. නමුත් ගවයින්ටත් පුළුවන් මේ ගවයාගේ සීයා හෝ කවුරු හරි මේ වගේ නිෂ්පාදනයක් දීලා තියෙනවා. ප්‍රජනිත පරීක්ෂාව කියලා කියන්නේ මේ සතුන්ගේ ප්‍රවේණි දර්ශයේ සොයා බැලීමට කරන කිසියම් පරීක්ෂණයක්. රයිට්. එහෙනම් ඉස්සෙල්ලම කතා කරනවා නිෂ්පාදන වාර්තා ගැන. සතුන් මේ දක්වා ලබා දීපු නිෂ්පාදනයේ පිළිබඳව තබා ගන්න වාර්තාවේ අපි එතකොට එක එක සතෙකුට වෙන වශයෙන් මේ වගේ නිෂ්පාදන වාර්තා තියාගෙන බලලා මෙයාගේ වාර්තා හොඳයි මෙයා අභියලනයට යොදාගමු කියලා. එතකොට පසුව වැඩිමාගයක් දක්වන සතා තමයි අභිජන්‍ය සඳහා තෝරගන්නේ. වැඩිමාගයක් තියෙන එක්කෙනා තමයි තෝරගන්නේ. අපි කියනවා මෙතන පසුව වැඩිමාගයක් සහිත ජීවියා තමයි අභිජනනයට යොදාගන්නේ. මොකද මේ ලක්ෂණය පරම්පරාගත වෙන්න පුළුවන්. ඔනෝකට අපි කියනවා ළමයි නිෂ්පාදන වාර්තා පරීක්ෂා කරනවා කියලා. අනික තමයි පෙළපත් වාර්තා. මෙතෙන්ද කරන්නේ සත්ත්වමාදිලියේ පෙළපත මොන වගේද කියලා අපි අධ්‍යයනය කරනවා. එතකොට හොඳ පෙළපත් තත්වයක් සහිත අය තමයි අපි අභිජනනයට යොදාගන්නේ. මේක විශේෂයෙන්ම සුනකයින් සම්බන්ධව තමයි භාවිතා කරන්නේ. ඊළඟට ප්‍රජනිත පරීක්ෂා. මේකේ ලක්ෂණයක් තියෙනවා වැදගත්. මොකක්ද? දුහිතෘන්ගේ හැකියාව මත මව්පියන් තමයි තෝරගන්නේ. මෙතන කියලා තියෙනවා යම් සතෙකුගේ නිෂ්පාදන හැකියාව මත ඔවුන්ගේ මාපියන් තෝරා ගන්නවා. ඒක අපි මෙහිදී සතුන්ට ඒ පහසුකම් ලබා දෙන්න ඕන කොහොමද ඒගොල්ලන්ගේ මාපියන් හොඳ අයද කියලා හොයාගන්න. එහෙම හොඳ හැකියාවක් තිබ්බොත් අපි ඒක හොයාගන්නේ දුහිතෘන්ගේ නැත්තම් තත්ත්වය. දුහිතෘන් මේ වාගේ වෙන්න නම් මාපියන් හොඳ ඇති කියලා අපි උපකල්පනය කරනවා. මේ වගේ ලක්ෂණ සහිත කට්ටිය තෝරා ගැනීමවත් වර්ණය කළොත් ඒකේ වාසි තියෙනවා. එකක් තමයි මේක වඩා පහසුවෙන් කරන්න පුළුවන්. ඒ වගේම ශාක සත්ව ගහණයක් ගත්තොත් අධික විවිධත්වයක් තියෙනවා නම් එක එක වගේ අය ඉන්නවා නම් අපට පුළුවන් මේ ගහණය පවතින විවිධත්වය ඉවත් කරගන්න. අනික තමයි පරම්පරාන්තරයේ කෙටි සත්තු ඉන්නවා නම් ඉතා ඉක්මනින් වර්ණය කරලා සතුන්ගේ තත්ත්වය දියුණු කරගන්න පුළුවන්. එතකොට ප්‍රජනනයේ සඳහා හැඩගැසුණු සතුන්ට අපි කියනවා අභිජනන රැලක් කියලා. මෙතෙන්දී අපිට වර්ණය කරද්දී එහෙම කට්ටියක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි වර්ණයේ අවාසි තියෙනවා. දැන් වර්ණය කරන්න මේ සතා පිළිබඳව යෝග්‍ය හා නිවැරදි තොරතුරු ලැබිලා තියෙන්න ඕන. නමුත් ඒ වගේ යෝග්‍ය හා නිවැරදි තොරතුරු ලබා ගැනීමේ අදහසක් තියෙනවා. ඊළඟට ළමයි මෙතන තව ගැටලුවක් තියෙනවා මේ වර්තමානයේදී මේ කුඩා පරිමාණයේ ගහණයන්ට මේ වර්ණය කරන්න අමාරුයි. මොකද කුඩා පරිමාණයේ ගහණයක ඉන්නේ සතුන් කීප දෙනයි. මේගොල්ලා බොහෝ දුරට රූපීය වගේම ප්‍රවේණිකවත් යම් සමානකම් තියෙනවා. ඒ වාගේ වෙලාවට පොඩි තැනකින් අපි එහෙම සතුන් තෝරගත්තට හොඳ අය තේරෙන්නේ නැහැ. අනික තමයි මේ තෝරා ගන්නා ලක්ෂණ වලට කොතෙක් දුරට පරිසරයේ බලපෑවද නැද්ද කියලා හොයාගන්න ඕන. පරිසරයේ බලපෑම නිසා සමහර ලාවට අපි තෝරගන්න සතුන් වැරදි ආකාරයට හැසිරෙන්න පුළුවන්. ඉතින් මේ වාගේ කරුණු සලකා බලලා තමයි අපි ගැළපෙන සතුන් තෝරගන්නේ අභිජන්‍ය වැඩසටහන් වලට. එහෙනම් අපි කතා කළා වර්ණයේ යටතේ නැත්තම් යෝග්‍ය මව්පියන් තෝරා ගැනීමට යොදා ගන්න වැඩසටහනක්. අපි ඒකට කිව්වා වර්ණය කියලා. ඒ පිළිබඳව තමයි අපි මේ සාකච්ඡා කළේ. ඉතින් දරුවනේ මෙන්න මේ විදිහට
හමුවන සතුන්ගේ නැත්නම් අපේ ගොවිපළ සතුන්ගේ නිෂ්පාදන ධාරිතාව වැඩි කරන්න එක පැත්තකින් හොඳ පරිසරයක් ලබා දෙන්න පුළුවන් අනික් පැත්තෙන් සතුන්ගේ ප්‍රවේණික දර්ශය වැඩි දියුණු කරන්න ඕන. සතුන් වැඩි දියුණු කිරීම යටතේ අපි කතා කළේ මේ ප්‍රවේණික දර්ශය වැඩි දියුණු කරන එකයි. මේක ස්වභාවිකව කරන්න පුළුවන් වුණා කෘත්‍රිමව කරන්න ඕන. කෘත්‍රිමව කිරීමේ තමයි අපි සත්ව අභිජනනය යොදාගත්තේ. සත්ව අභිජනනය යටතේ ප්‍රධාන ක්‍රම දෙකක් යෝජනා වුණා. එකකට අපි කිව්වා ළමයි සහ අභිජනනයේ සමීප නෑ සමතකම් තියෙන කට්ටිය ප්‍රජනනය යෙදවීම. එච්චර සාර්ථක වුණේ නැහැ. දෙවෙනි ක්‍රමයක් කිව්වා දෙමුහුම් අභිජනනය. සමීප නෑ සමතකම් නැති නැත්තම් එකිනෙකාට වෙනස් ප්‍රවේණික මාදිලි දෙකක් ප්‍රජනනය යොදවන්නේ. එතකොට මේ දෙමුහුම් කිරීම ගැන තමයි අපි මේ කතා කළේ. එහෙනම් දරුවනේ ඒ සමග අපි මේ පාඩම මෙතකින් නිමා කරනවා. මෙබඳුම නව පාඩමක් සමග ඔබ හමු වීමටයි බලාපොරොත්තු. එහෙනම් සියලුම දෙනාට දරුවනේ අපි ආයුබෝවන් කියනවා.